ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා ධම්මස්සවන කාලෝ අයං බදංතා සාධු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අත පාපානි කම්මානි නරං බාලෝ න බුජ්ජති සේහි කම්මේහි දුම්මේදෝ අග්ගි දඩ්ඩෝව තප්පති දහම් අමාසුවය හදමැදුර පුරාවට විහිදුවාගෙන සසර ගින්නෙන් අපට නොදැනී අපව දවන ගිනිසිලු නිවාලන උතුම් අදහස ඇති සද්ධර්මකාමී භාග්‍යවත් පින්වත්නි, ඊටාම උදාර අරමුණක් හදගැබ තුල තැන්පත් කරගෙන පින් නැති හැම දෙනාම දහම් රස විඳින්නත් මුළු ලොවට දහම් රස බෙදන්නත් සෝදානම් වෙන පින්වන්ත මොහොතක් මේ ජීවන ගමන තුල අප විසින් මුහුණ දෙන සියලු සංසිද්ධි ජීවිතය ආරම්භ කරනකොටම තීරණය වී තිබෙන බව පළමු කොටම අප සිහියට ගන්න ඕන. අපි ඒකට කතා කරමු විශ්ව ශක්තිය සහ ආධ්‍යාත්මික ශක්තිය කියලා. අපි මේ ලෝකේ යම් මොහතක උපදිනවද? ඒ උපදින මොහොතේ සිට ඔබ දන්නවා එකිනෙකාට වෙන්වෙන් වුණු ග්‍රහචාරයක් ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතේ යම් යම් සිද්ධිවලදී හඳහන බලනකොට ඒ හඳහන ගණනය කරන්නේ සකස් කරන්නේ අපි උපන් වෙලාවට අනුව. දැන් උපන් වෙලාවක් නැති කෙනෙකුට හඳහනක් හදන්න බෑනේ. එහෙමනම් ඒ හඳහන තුල කියවෙන බොහෝ දේවල් තුල ඇතැම් කරුණු 100% සත්‍ය වෙන අවස්ථාත් තිබෙනවා. ඇතැම් කාරණාවන් 100% අසත්‍ය වෙන අවස්ථාත් තිබෙනවා. තවත් ජීවිතේ සමහර කරුණු 50%ක් සත්‍ය වෙනවා, 50%ක් අසත්‍ය වෙනවා. ඒ විදිහටම තමයි ඔබයි මමයි මේ විශ්වය තුල ප්‍රතිසන්දිය ලැබලා මේ භවයට ඇතුළු වෙන දවසේ ඔබටයි මටයි අවැසි සියලුම සිද්ධි විශ්වය තුලට ගබඩා කරලා යන්නේ. කවුද ගබඩා කරන්නේ? තමන්මයි. කොහොමද ගබඩා කරන්නේ? භවගාමී අනවරාග්‍ර සංසාරයේහි පින්වත් ඔබ විසින් මා විසින් සකස් කරන ලද ක්‍රියාත්මක කරන ලද දේවල් චුතිසිතත් සමග පෙර භවයෙන් මේ භවයට යොමු කරවනු ලබනවා. ඒක ස්වයාත්තව සිද්ධ වෙන දෙයක්. හිතලා කරන දෙයක් නෙමෙයි. දැන් ඔබටයි මටයි තිබෙන්නේ ජීවිතය ඉදිරියට පැමිණෙන සිද්ධි වලට අනුගතව ජීවත් වීම හෝ ඒ සිද්ධිවලට ප්‍රතිපක්ෂ ධර්මතා ගොඩනගමින් අපට මුහුණ දෙන්නට තිබෙන සංසිද්ධි දුක්ගින්නෙන් හදදවන සංසිද්ධි නම්
ඒ සංසිද්ධි කලින් දැනගත්තොත් එය මකා ගන්න ඕන කරන ආධ්‍යාත්මික බල උපදවන්න ඕන. පින්නත් ඔබට මතකද බෞද්ධයාගේ සෙත් කවිය තමයි සාදු සාදු මෙමා කළ පින් පෑදි පෑදි තිබේවා ආදී ආදී නොදැන කළ පව් සේදි සේදි ගෙවේවා ජාති ජාති දුකක් විපතක් කිසිම කලෙකත් නොවේවා සාදු සාදු මෙපින් බලයෙන් නිවන් සම්පත් ලැබේවා. නිතර නිතර බෞද්ධයා භාවිතා කරන්න ඕන කරන සෙත් කවියක් මේ. එතකොට මේ විශ්වයට පෙර අප විසින් ආයෝජනය කර තිබුණේ බොහෝ වේදනා හුලන ධර්මතා නම් තරමක් දුරට පින් බලයෙන් පාප ධර්ම යටපත් කරන්න පුළුවන්. පින්වත් ඔබ පිළිගන්නවට සැකයක් නැහැ හඳහන බලලා අපි ග්‍රහාපල කියලා කොටසක් ගැන අහනවනේ. ග්‍රහාපල වලට දෙන පිළියම් ගොඩක් තියෙනවා. අවම ආයුෂෙන් කෙනෙකුගේ අභාවය සිද්ධ වුණොත් මරණයට ගොදුරු වුණු සතෙකුගේ ජීවිතය බේරන්න උදව් කරන්න කියලා අපිට කියනවා. පැහැදිලිද? එහෙම සිද්ධි පින්නතුලා දන්නව නේද? ඊළඟට ඒ අපලයෙන් මාරකයෙන් බේරෙන්න නම් මාරක කියන්නේ මැරෙනවා. අපල කියලා කියන්නේ ඊට මෙහා ඵලදායී වීමට කරන හැම කටයුත්තක්ම අඩාල වෙනවා නම් ඒකට මොකද්ද කියන්නේ? අපල. අපල කියන එකේ විරුද්ධ වචනේ මොකද්ද? සඵල. එහෙමනම් අපල සඵලත්වයට ගෙන එන්නට 21 දවසක් වේවා 7 දවසක් වේවා නියම වතපිළිවෙතින් සරුණු බෝධි පූජා පින්කම් බුද්ධ පූජා පින්කම් සිදු කරන්න ඕන. පින්නතුල අහලා තියෙනවා අපි වර්ෂයකට සැරයක් බෞද්ධයා හරීම උද්‍යෝගයෙන් කරන පින්කම් වලින් එකක් තමයි කටින පින්කම්. තව පින්කමක් තමයි අටපිරිකර පූජාව. තවත් උද්‍යෝගයෙන් කරන පින්කමක් තමයි බුදු පිළිම කරවීම. තවත් උද්‍යෝගයෙන් කරන පින්කමක් තමයි විහාර කර්මාන්තය. තවත් උද්‍යෝගයෙන් කරන පින්කමක් තමයි කෙත්වත පූජා කිරීම. අන්තිමට මේ අටේ අවසන් එක මොකද්ද? වච්ච කුටි. වැසිකිලි කැසිකිලි ඉදි කරවා පූජා කිරීම. මේ ගරු පින්කම් වලින් අපට බොහෝ බල සම්පන්න අකුසල කර්මවල බලය අවම කරන්නත් පුළුවන්. ඒ නිසා හොඳට මතක තියාගන්න ඕන වැදගත් දෙයක් තියෙනවා. මොකද්ද ඒ? සියලු කර්මවලට අනිවාර්යයෙන් මුහුණ දීමට සිදු වෙනවාය කියන කරුණෙන් අපි අයින් වෙන්න ඕන. එයයි ඇතැම් කර්ම ඇතැම් පාප කර්ම පින්කම් වලින් බල බිඳින්න පුළුවන්. පිළිගන්නවද? එතකොට පින්වත් ඔබ හැම මොහොතකම මතක තියාගෙන ඉන්න ඕන නිහඬව ජීවිතයට මුහුණ දීගෙන හිටියොත් අපි ජීවත් වෙනකොට මේ ආදර්ශය හොඳට හිතට ගන්නකෝ. නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද ලෝවේ කියන්නත් පුළුවන් නේද සරයක්? කියන්න බලන්න. නොලැබෙන සැපක් කෙනෙකුට ලද හැකිද ලෝවේ එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ එනමුදු ලද සැපත වෙනසිය හැකිද නොවේ කලකම් අනුව කවුරුත් ලද පරිදි භවේ කලකම් අනුව කවුරුත් ලද පරිදි භවේ දෛවය අනුව කෙනෙකුගේ ජීවිතය ගෙවේ දෛවය අනුව කෙනෙකුගේ ජීවිතය ගෙවේ. අපිට පේනවා එතකොට විශ්වය තුලට අපි ආයෝජනය කරලා තිබිච්ච දේවල්මයි අපිට ආපහු විපාක වශයෙන් ලැබෙන්නේ. එහෙනම් අපි මේ භවයේ උපදින්නේ කාරණා දෙකක් නිසා. කාරණා දෙකක් උදෙසා. එක කාරණයක් තමයි කළ කර්ම භුක්ති විඳින්න. කියන්න
මෙතෙක් භුක්ත නොවින්ද කර්ම දෙවනි ආත්මේ විපාක දෙන්න තිබුණා නම් කර්මවල ඌනතාවක් තිබුණා නම් ඒ පුරව ගන්නත් මේ භවයට එන්න පුළුවන්. බෝසතාණන් වහන්සේ මේ මහා දිගු සංසාරේ කොච්චර කල් ඉපදුනාද? සාර අසංකේය කල්පලක්ෂයක්. කොච්චරද? ඒ මොකද ඒ තරම් දීර්ඝ කාලයක් උන්වහන්සේ භවයේ වැඩියේ? බුදු බවට අවශ්‍ය පාරමී පුරන්න එක භව කාල සීමාවක් තුලදී පුළුවන්කමක්. මොකද එච්චර විශාල ප්‍රමාණයක් පාරමී වශයෙන් සම්පූර්ණ කරන්න ඕන. ඒ ඔක්කොම පිරෙනකන් කෙනෙකුගේ මුළු ජීවිතය කල් ආයුෂ පවතින්නේ නැති නිසා භව ගොඩක් එන්න ඕන. එහෙනම් ඔබයි මමයි මේ ජීවිතයට එන්නේ නැත්තේ අඩු පාප කර්ම ටිකක් පුරව ගන්නද අඩු පින්කම් ටිකක් පුරව ගන්න කියලාද හිතෙන්නේ? පින් ඇති ඔබ මේ කරන්නේත් මොකද්ද? සසරෙදි පින් භුක්ති විඳින අතර අලුතෙන් පින්කම් අඩු කොටස රැස් කර ගන්නවා. සමහර විට ඔබට අද රෑ මැරෙන්න වෙයිද කියලා කියන්නත් බෑ. ඔබ එසේනම් ඔබට නොදැන ඔබ ජීවත් වුණේ අද වෙනකන් මේ පින්කම කරගන්න. සාමාන්‍ය මරණාසන්න වෙන වයෝවෘද්ධ අම්මලා තාත්තලා ජනවාරි මාසෙදී අපිට කතා කරලා කියනවා අපේ හාරුනේ නොවැම්බර් වෙනකන් හිටියොත් ඇති. මං අහනවා ඒ ඇයි මේ අවුරුද්දෙත් කටින පින්කමක් කරගන්න ඕනේ අපේ හාරුනේ මැරෙන්න ඉස්සෙල්ලා. ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නකෝ අදිෂ්ඨාන කරන්නකෝ කටින පින්කම වෙනකම් මාව මැරෙන්න. පින්නතුලගෙත් එහෙම ප්‍රාර්ථනා තියෙනවද? අනේ අහවල් කටයුත්ත කර හුඟක් මිනිස්සු නම් කියන්නේ අනේ චූටිම දුව දීග දීලා ඉවර වෙනකොලුත් මාව නම් මැරෙන්න මම මලත් කමන්නේ පොඩි දුවගේ වැඩ මම මලත් කමන්නේ පොඩි පුතාගේ වැඩ. මිනිස්සුන්ගේ 90ක් තියෙන ප්‍රාර්ථනා ඕවා. නමුත් පින්වත් ඔබේ ජීවිතේ එතකමුත් ඔබ ජීවත් වෙන්න ඕන එක හැබෑව. නමුත් පින්වත් ඔබ හිතනවා නම් ඇත්තටම ඔබේ ජීවිතේ තවත් පූර්ණණය කරගත්තේ නැති පාරමිතා තියෙනවද නැද්ද? අදිෂ්ඨාන කරන්න මේ පාරමිතා ටික පුරව ගන්නකම් මැරෙන්න සිද්ධ නොවේවා කියලා සාදු කියන්නකෝ. බය වෙන්න එපා මං ඉන්නවා බේර ගන්න. එහෙමනම් අපේ යම් අරමුණක් කරා අධ්‍යාත්මික අරමුණක් කරා යන්න හැම කෙනෙකු ළඟම ප්‍රබල අදිෂ්ඨානයක් තියෙන්න ඕන. එහෙත් හිතක ප්‍රබල අදිෂ්ඨානයක් ගොඩනගා ගත්තොත් මගේ අසවල් අරමුණ ඉෂ්ට වෙන තුරු මට ජීවත් වෙන්න ලැබේවා කියලා හිතේ ශක්තියෙන් ජීවත් වෙන්න පුළුවන්. මොකේ ශක්තියෙන්ද? ඒක කර්ම ශක්තියවත් පුණ්‍ය ශක්තියවත් මොකුත් නෙමෙයි. ඒකට බලපාන්නේ අදිෂ්ඨාන ශක්තිය. තව කියන්නේ. මිනිසා මුළුමනින්ම ජීවත් කරවන්නේ මොකේ බලයෙන්ද එහෙනම්? සිතේ අදිෂ්ඨාන බලයෙන්. එන තථාගතයන් වහන්සේට සම්මා සම්බුදු පදවිය පිනිස්ස පූර්ණය කළ පාරමී අතරක් තියෙනවා. මේක මොකද්ද? අදිෂ්ඨාන පාරමිතාව. මම ඔබට අදිෂ්ඨාන කරවන්නට ප්‍රාර්ථනා කරන්නටයි කියලා කියනවා. මම ඒකට ප්‍රාර්ථනාව කියනට වැඩිය කැමති නැහැ. මම වඩා කැමති එකට අදිෂ්ඨානය කියන එක. දැන් ඔබට ප්‍රාර්ථනාවේ අදිෂ්ඨානයේ වෙනස තේරෙනවද? ප්‍රාර්ථනාව කියන එක ඉෂ්ට වෙන්නත් පුළුවන්. දැන් ඔබ ජීවිතේ පැතූ බොහෝ දේවල් වැල්ලේ තැනූ මාලිගා වගේ බිඳ වැටි ගියාද නැද්ද? බොහෝ ප්‍රාර්ථනා බිඳ වැටුණාද නැද්ද? එහෙම බිඳ වැටුනේ ඒවා ප්‍රාර්ථනා වශයෙන් තීච්ච නිසා. මොනවා නිසාද? දැන් මිනිස්සු කොච්චර කියනවද සැරයටියෙන් අපි යන්නේ නතුරා. මොකද කියන්නේ නෝන? සංසාරේ අපි එකට ඉමු. සංසාරයෙන් සමුගන්නාදා ඒ ගමනත් අපි සමහර වෙලාවට අපි මේ කොච්චර කල් ප්‍රාර්ථනා කළාද කවුද දන්නේ මේ හමුවීම හමුුනේ නේද? ප්‍රාර්ථනාව ආරම්භ කරන්න ඇත්තේ දැන් කල්ප කීයකට එහාද කියලා කවුද දන්නේ? ඒත් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙන්න කොච්චර කල් ගත වුණාද? එහෙනම් දැන් කරන ප්‍රාර්ථනාත් අතරමඟ වෙනස් වෙන්නේ ඉද? ඔය ඉෂ්ට වුණත් සැරයටියෙන් අපි යන්නේ නතුරා සංසාරේ අපි මොකද මේ ජීවිතේ එකට යමු කිව්වට සංසාරයෙන් සමුගන්නාදා ඒ ගමනත් මම කියන්නේම නිවන කියන එක ඩබල් දාලා යන්න පුළුවන් එකක් වෙන මොනවා එකට කරගත්තත් කෝකද එකට කරගන්න බැරි? පැහැදිලිද? හැබැයි
හිතේ ප්‍රාර්ථනා කර්ම මණ්ඩලයක නිවන් දකින්න අදිෂ්ඨාන කළොත් ඒ අදිෂ්ඨානය සම්පූර්ණ වෙනවමයි. එක බුදු කෙනෙකුන් හමුවේ බණාසා නිවන් දක්මුයයි අදිෂ්ඨාන කළොත් ඒක ඉෂ්ට වෙනවමයි. දීපංකර පාමුලදී කලේ ප්‍රාර්ථනාවක්ද එතකොට අදිෂ්ඨානයද? අදිෂ්ඨානය. අදිෂ්ඨානයේ නිවන පැත්තට හැරවෙන කාරණේට කියනවා විවරණය කියලා. මොකද්ද? තව සැරයක්. එහෙනම් පින්වත් ඔබ මේ ලැබුණු ජීවිතේ ඔබගේ කටයුත්ත අවසන් වෙනකන් ජීවත් වෙන්න ඕනෑ නම් මොන කටයුත්තද? ලෝකෝත්තර කටයුත්ත. කිය. තව සැරයක්. මිනිස්සු හුඟක් හිතාගෙන ඉන්නේ තව ටිකක් කල් ජීවත් වෙන්න ඕන කියලා. මොනවා සඳහා කියලාද මම කියා දුන්නේ? ලෞකික ප්‍රාර්ථනා. කීයෙන් කී දෙනෙකුගේ ලෞකික ප්‍රාර්ථනා අදිෂ්ඨාන කළාට ප්‍රාර්ථනා කළාට බිඳ වැටුණාද කියලා දන්නව නේද? එහෙනම් මයි පින්නතුල්ලා අදිෂ්ඨාන කළ යුත්තේ මේ බණහන සෑම ශ්‍රාවකෙක්ම මම ජීවත් වෙන්න ඕනේ හතර අපායේ දොර වහ ගන්නකම් වත්. කියන්නේ තව සැරයක්. තව විදිහකින් කිව්වොත් දැන් බෞද්ධයෝ තුන් ගොල්ලක් ඉන්නවා. එක කොටසක් අබෞද්ධ බෞද්ධයෝ. කවුද? ජීවිතේට ආගමට දහමට නැඹුරු වෙච්ච නැති උප්පැන්නේ බෞද්ධකම තියන අය ඉන්නවද නැද්ද? තමන් පිනක් දහමක් කරගන්නවා තබා තව කෙනෙක් කරන පිනක් දහමටත් බාධා කරන අය ලෝකේ ඉන්නවද නැද්ද? බණ අහලා කාටද හරි ගියේ ඕයි කියලා අහන මිනිස්සු ඉන්නවද නැද්ද? මැරුණාම උපදිනවද නැද්ද කියලා කවුද දන්නේ කියන අයත් ලෝකේ ඉන්නවද නැද්ද? ඔය දන් දෙනවට අනුන්ට දන් දෙනවට හාමුදුරුවන්ට දන් දෙනවට වඩා හොඳයි අපිට කණ්ඩ දුන්නාම පින් සිද්ධ වෙන්නේ නැද්ද? ඒයි කියලා අහන මහත්තුරු නෝනගෙන් ඉන්නවද නැද්ද? ඒ කවුද? අබෞද්ධ බෞද්ධ. කියන්න. මොකද එහෙම අහන්න හිතක් දෙන්නේ අන්ධ බාල පෘතජනකම නිසා. මොකද්ද? ඔබ නිතර දෙවේලේ පරීක්ෂා කරන්න ඕන අනුන් දිහා අනුන් ගැන අනුන් කවුද කියලා නොවේ. අනුන් කළ නොකළ කොටහ මොකද්ද කියලාත් අනුන්ට සිද්ධ වෙච්ච දේ මොකද්ද කියලාත් තමන්ට සිද්ධ වෙච්ච දේ මොකද්ද තමන් කළ යුත්තේ නොකළ යුත්තේ මොකද්ද ඊළඟට කරන්න ඕන මොකද්ද කියලා තීරණය කරන්න ඕන අනුන් දිහා බලලා නෙවෙයි. අන්ධකාරයේ මෝහයේ පැටලි ඉන්නකම් දුක් වෙන්නේ තමා වෙනුවෙන් නොවේ තමන්. කවුරු වෙනුවෙන්? තව සැරයක්. දැන් මම ඇහුවොත් එක එකලාට කල්පනා කරන්නයි කියලා අනුන් වෙනුවෙන් දුක් වෙන ප්‍රමාණයටයි තමන් වෙනුවෙන් දුක් වෙන ප්‍රමාණයටයි ටොකු වෙන ගන්නයි කිව්වොත් දෙකක් නෑ 99ක් යනගන්නේ අනුන් වෙනුවෙන් දුක් වෙන ඒවා. එකම එක ටොක්කයි යනගන්නේ බැරි වුණොත් සමහරට ඒකත් නෑ මුළු ජීවිතේම දුක් පුහුලන්නේ කවුරු වෙනුවෙන්ද? දැන් තේරෙන්න ඕන මෝහය කියන්නේ අවිද්‍යාව කියන්නේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ පෘතජනකම කියන්නේ අන්ධ බාලකම කියන්නේ ඔන්න ඕකට. මොකේද මේ උපන්න ජීවිතේ මැරෙනකන් සිද්ධ වෙච්ච සිද්ධි ගැනම හිත දැවෙනවා නම් තැවෙනවා නම් පිච්චෙනවා නම් ඒ ඇත්ත තීරණයකට එන්න ඕන තවම අපි හිත හදාගත්තේ නැහැ කියන්නේ. හදාගන්න જાති දෙකක් තියෙනවා. එකක් හිත හදාගන්න ඕනේ අනික ගති හදාගන්න ඕනේ. හිත හදාගන්න නම් බුදුබණ ඇහුවේ නැතත් කාර්යයක් නැහැ. හිත හදන්න වෙන ඔය වෛද්‍යවරුත් ඉන්නවනේ මනෝවෛද්‍යවරු. දැන් මනස පීඩණයටපත් වෙච්ච ප්‍රාර්ථනා බිඳ වැටිච්ච කෙනෙක් බලාගත්තුවත් ඒ බලාගෙන දවස් ගණන් කල් ගත කරන ජීවිතයේ සියලු සැලසුම් අහෝසි කරගත්ත කල යුත්තේ නොකල යුත්තේ මොකද්ද ඊළඟට ගන්න පියවර මොකද්ද කියලා තේරුම් ගන්න බැරුව මනස ව්‍යාකූල වුණාම අපි අරගෙන යනවා කාලඟටද මනෝවෛද්‍ය විශේෂඥවරු ළඟට. ඒ පින්නතුල්ලාත් භෞතික උපක්‍රම භාවිතා කරගෙන හදලා දෙනවා. මොකද්ද හදන්නේ? හිත කියන්නේ. තව සැරයක්. බුදු කෙනෙක් පහළ වෙන්නේ බුද්ධ ශාසනයෙන් කරගන්න ඕන කරන්නේ හිත හදන වැඩ පිළිවෙල නෙමෙයි. එහෙනම් මොකද්ද? ගති හදන වැඩ පිළිවෙල කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණවල තියෙනවා වැදගත් බුදු ගුණයක්. ඒක තියෙන්නේ මැද හරිය. අපි ඒක හොයාගමුකෝ බලන්න. ගති ගණ කියවෙන මැද හරියේ තියෙන බුදු ගුණ පදේ ඉක්මනින් කියන්න මාත් එක්ක. එතකොට හොයාගත්ත හැකි බුදු ගුණ 9 කියනකොට අරහං
සම්මා සම්බුද්ධ විචාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර සත්තා බුද්ධෝ භගවා. දැන් ගති කොතනද තිබුණේ? මොන පදයේද? සුගති කියන්නේ. ඔය සුගතෝ කියලා වැරදිලාවත් කියන්න එපා බුදුහාමුදුරන්. සුගතෝ පදේ හොඳට කට ඇරලා සද්ද කරන්න. කොහොමද? අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ. සුන්දර ගති, සුව දෙන ගති හදන්න ඕනේ. දුක හිතෙන ගති, දුෂ්ට ගති, දුර්ජන ගති, දුදන ගති අයින් කරන්න ඕන. මුළු බුද්ධ අවවාදයේත්ම ඔතෙන් සබ්බ පාපස්ස කුසලස්ස. එහෙමනම් මේ සුගති කිව්වේ මොනවටද? නිවනට. දුගති නවත්ත ගන්න, නිවන හදා ගන්න. එහෙමනම් අබෞද්ධ බෞද්ධයෙක් පළමුවෙන් කරගත්තේ මොකද්ද? මිත්‍යා දෘෂ්ටිය නැති කරගන්න. මිත්‍යා දෘෂ්ටිය මාළඟ තියෙනවද නැද්ද කියලා මම තේරුම් ගන්නේ කොහොමද? මාහා බැඳුණු සිද්ධි සහ මාහා වටේ ඉන්න නැත්තන් පිළිබඳවම උපන්දා ඉඳලා මැරෙනකන් හිත ඉඳලා සොම්නසට හෝ දොම්නසට පැමිණිලා කෙනෙක් මැරෙනවා නම් එයා ළඟ මොකද තිබිලා තියෙන්නේ? මමත්වය කියන්නේ. මමත්වය තව සැරයක්. එහෙනම් ඔබේ ගතිය හැදෙන්නේ කවදා හරි මොකක් නැති වෙච්ච දවසටද? මමත්වය. තව සැරයක්. තව සැරයක්. එහෙනම් මේ මමත්වයට කියනවා මම කියන අකුරු දෙකක්. මම මගේ. දැන් අපි හොය ඉඳලා තියෙන්නේ මොකද්ද හුඟක් කල්? මගේ අය ගැන. හොයාගෙන නැත්තේ මොකද්ද? මට සිද්ධ වූ දේ හිත ඉන්නවා මිසක් මම යනු කවුද කියලා තවම හොයාගෙන. එහෙමනම් බුදු කෙනෙක් පහළ වෙන්නේ මොකක් හොයලා දෙන්නද අපිට? මම කියන පුද්ගලයාගේ ඇත්ත. බුදුරජාණන් සත්‍ය හතරක් දේශනා කරනවා. සත්‍ය හතර පළවෙනි එක සත්‍ය, දෙවෙනි එක සමුදය, තුන්වෙනි එක නිරෝධ, හතරවෙනි එක මාර්ග. චතුරාර්ය සත්‍ය විතරක් නෙමෙයි සත්‍ය හතර. මේ ධර්මතා හතර මත තමයි නිවන් මඟ හොයන කෙනෙක් ජීවිතේ වර්ධනය කරගන්න ඕන. එහෙමනම් සම්මුති බෞද්ධයා කියලා තව බෞද්ධ කොටසක් ඉන්නවා. දැන් පළවෙනි බෞද්ධයා කවුද? අබෞද්ධ. එයා ඉන්නෙම කොතනද? මිත්‍යා දෘෂ්ටියේ. පැහැදිලිද? 100%ක් එයා කවුද? මිත්‍යා දෘෂ්ටිකේ. එහෙනම් යමෙක් සම්මුති බෞද්ධ මට්ටමට එනකොට එයාට කියනවා කල්යාණ පෘතජ්ජනයා. කවුද එයා? එයා හොඳට ගුණධර්ම පුරනවා. සම්මුති ලෝකයේ තුල ඉන්නකම් මම කියලා කෙනෙක් ඉන්න වගේ තේරුම් ගන්නවා. මගේ කියලා පිරිසක් එක්ක ජීවත් වෙන්නට යුතු අයුතුකම් ඉෂ්ට කරනවා. තවමත් පුහුදුන්කම නිසා යමක් සිද්ධ වුණාම මනස පීඩාකාරී දෙයේදී අනන්තයටම පීඩා විඳිනවා. ඇත්තද? කාගේ ලක්ෂණද? කල්යාණ පෘතජ්ජනයා කියන්නේ. යමක් පොඩි දෙයක් ලැබුණම රටක් රාජ්‍යයක් ලැබුණා වගේ උඩ පනිනවා. කාගේ ලක්ෂණද? කල්යාණ. ඇයි ඒ තවම එයාට ධම්මස පහළ වුණේ? ධම්මසින් බලනකොට බොහෝ සිද්ධි, වේදනාබර සිද්ධිවල, දුක් දෙන සිද්ධිවල ඇත්ත දකින්න මහන්සි ගන්නවා. එහෙනම් මේ බෞද්ධ පින්නතුල්ලා හැටියට ඔබ සම්මුති බෞද්ධකමේදී හිත හදා ගන්නත් මේ බණ ඕනේ, ගති හදා ගන්නත් මේ බණ ඕනේ. මේ දහම් ඇස ටික ටික පහළ වෙනකොට මනවින් දහම් ඉගෙන ගන්නකොට අඩු වෙලා යනවා මොනවද? දුක හිතෙන ගති කියන්නේ. තවසරක් කියන්නේ මේ දුක හිතෙන ගතිය කියන්නේ පින්වත්නි හැඟීමක්. ඒක මොකද්ද? හැඟීමක්. එහෙමනම් දුක හිතෙන හැඟීම කියලා නැති කරගන්න පුළුවනි හිත හදලා ඕනම ක්‍රමයකින්. නමුත් අවබෝධය කියන එක ලබා ගන්න නම් මොකද කරන්න ඕන? අවබෝධය කියන එක ලබා ගන්නට නම් අර දුක හිතෙන ස්වභාවය ඇති වුණු ගතිය නැති කර ගන්න ඕනේ. ඒ ගති නැති කර ගන්න මොකද්ද කරන්න ඕන? ප්‍රඥාව උපදව ගන්න ඕනේ. මොකද්ද කරන්න ඕන? සමහර විට අපිට මේ ජීවිතේ මුණ ගැහෙන වේදනාබර සියලු සිද්ධි තුල සැඟවී තිබෙනවා නිවන් දකින්න හැකියාව. මොකක්ද තියෙන්නේ? තව සැරයක්. මගෙන් ඇහුවොත් ස්වාමීනි නිවන තිබෙන්නේ කොහෙද කියලා මා කියනවා දුක්බර සිද්ධි තුල නිවන තිබේ. තව සැරයක් කියන්න.
කොහොමද දුක්බර සිද්ධි තුලින් නිවන අප හොයාගන්නේ? හේතුව හොයනවා. මොකද්ද හොයන්නේ? හේතුව හරියට හොයාගත්තොත් හිතත් හැදෙනවා, ගතිත් හැදෙනවා. දැන් උදාහරණයක් ගමු. දැන් අපි අද මේ ධර්මදේශනාව සිද්ධ කරන දායක පින්නතුල්ලගේ අරමුණ තමයි සුරංග මහේෂ් ආදරණීය පුතණුවන් වෙනුවෙන් මව්පියනොත් ආදරණීය සහෝදරයා වෙනුවෙන් ආදරණීය සොහොයුරු සොහොයුරියනොත් ජීවිත මගේ සුන්දර ගමන් කරන්නට බලාපොරොත්තු වුණු අනාගත සෙනෙහති ස්වාමි දියණියක් එම කුලපවුලේ පින්නතුල්ලත් මේ පින්කම අද සිද්ධ කරන්නේ මේ මගේ සියලුම කුලපවුල්වල පින්නතුල්ලා සමග මේ සුරංග මහේෂ් 29 වසරේදී ජීවිතයෙන් සමුගත්ත පුතු ගැන හිතලා. එහෙම නේද? පින්නතුල්ලාට වැරදුණු තැනකුත් තියෙනවා. මොකද මම ඔබ සමග මේ ගැන කලින් සාකච්ඡා කරගත්තු අත්දැකීම මට තියෙනවා. ඔබට අපේ මේ වගේ තරුණ වයසේදී අභාවයටපත් වුණු දරුවෙක් ගැනයි ඉතුරු වෙලා ඉන්න දරුවෝ ගැනයි එක සමානද කියලා ඇහුවොත් මට කියාවි මොන එකක්ද අපේ හාරනේ මේ හිටපු හොඳම කොළු පැටියා කියනවද නැද්ද? හාරනේ මේ වගේ සහෝදරයෙක් නම් ආයේ ජීවිතේටවත් හම්බ වෙන්නේ නෑ. අපේ හාරනේ මේ සහෝදරයෙක් නෙමෙයි, මෙයා මට අයියා කෙනෙක් නෙමෙයි. දුගේ අයියාද? අයියෙක් නෙමෙයි අපේ හාරනේ තාත්තා වාගේ. ඊළඟට අපේ ආදරණීය දියණිය මට පුදුම හිතෙන්නේ මේ පුතාගේ අම්මා තාත්තා හැඬුවට වැළපුණාට ඒ මව්කම පියකම උපන්දා හිටන් විදපු දුක්ගින්දර ඒ සියල්ල නිසා කඳුළු වැටෙන එක ගැන මට පුදුම නැහැ. නංගි යඬන එක ගැනත් පුදුම නැහැ. අනිත් පවුලේ පින්නතුලා යඬන එක ගැනත් පුදුම නැහැ. මේ ජීවිතේ තමන්ගේ දියණිය සමග සුන්දර දිවියක් ගත කරන්නට හිතාගෙන හිටපු පුතාගේ අභාවයෙන් මේ අම්මයි තාත්තයි දෙන්න වැළපුණු තරම මට අත්දැකීමෙන් දකින්න ලැබුණා. අත්දැකීමෙන් මම දන්නවා. මං ඒකෙන් තේරුම් ගත්තා මේ පුතා ආශ්චර්යමත් දරුවෙක්. කවුද? තව සැරයක්. අපි හොඳට කට ඇරලා ගුණේ වගේ අගය කරමු. අමුතු ගුණ තිබිච්ච කෙනෙක්ද නැද්ද? 29 අවුරුද්ද වෙනකොට 49 අවුරුද්දක ගුණධර්ම හදවතේ පිරුවද නැද්ද? දැන් මම මෙහෙම අහන්නා. ඔබ අවංකව පිළිගන්නවාද? මගේ පින්වත්නි, ඒ දරුවා ආවේ ඉතුරු පාරමිතා ටික පුරවගෙන යන්න. පිළිගන්නවද? එයා මේ භවයට ආවේ ඔයාලා පෝෂණය කර කර ඉන්න, ඔයාලට සෙවණ දීදී ඉන්නත්. දැන් ඔබට වඩා ඉහළ පාරමී ගුණ බලයෙන් සුන්දර තැනක ඒ පුතා ඉන්නවයි කිව්වොත් ඊරිසියාද කියලායි මං අහන්නේ. ඊරිසියා නම් මොකද කරන්න ඕන? මරලා තෝනේ දීලා අඬන්න ඕන. මොකක් නිසාද? ඊරිසියාවක් තියෙනවා අපිට වඩා සැපවත් ජීවිතයක්. අපිට එහෙම තුන් හිතකවත් එහෙම එකක් තියෙනවා නම් මෙහෙම පින්කම් කරන්නේ. අනේ පුතේ, අනේ අයියේ, අනේ අපේ ඒ ඥාතිකමට නෝමයි පින්නතුල එහෙම හිතලා අපේ දූ හිතලා ආදරණීය මගේ පින්නති සහෘදයාණෙනි, ආදරණීය මගේ දිවියට අපට තවත් පුතෙක් වගේ එකතු වෙන්න හිටපු පුතේ, මය පුතා අපිට පෙර නිවන් දකිත්වා කියලා පතන්. දැන් හැබැයි ඒ නිවන් දකින ගමනේ සුන්දර තැනට යන ගමනට ඔබ ලොකු පලිබෝධයක්. එක පැත්තකින් උපකාරයක්. මේ කරන්නේ මොකද්ද? උපකාරයක්. තව සැරයක් කියන්න. යමෙක් මේ භවයට ආවා නම් යමක් බලාපොරොත්තුව එය ඉවර වූ වහාම යන්න ඕනද නැද්ද? දැන් මම මේ අපේ බෞද්ධ රූපවාහිනී මාධ්‍යයට ඇතුළු වුණේ ඇයි? දහම් දෙසක්. ඔබ පැමිණියේ දායකත්වයේ දරන්න. මේ වැඩේ අවසන් වූ වහාම අපි ආපහු යන්න ඕන. මොකද අපි ආපු රාජකාරිය අවසానයි. පින්වත්නි, පුතා ආපු රාජකාරිය අවසන් කළා කියලා අපි පිළිගන්නවද? පිළිගන්න ඕනේ. සමහර කෙනෙක් මෙලොවට එන්නේ පෙර විඳලා තීච්ච පාප කර්මවල ඉතිරි කොටහ විඳලා යන්නේ. ඒ නිසා උපන් දාස් හිටම අවුරුදු 7 8 10 15 20 ඉඳ ගන්නවත් වාසනාව නැති, අතපය වාරු නැති, උපන් වයසේ විදිහටම මැරලා යන ළමයි ඉන්නවද නැද්ද ලෝකේ?
ඒ අය මේ ලෝකෙට ඇවිත් තියන්නේ ඇයි? පරණ පාපෙ විඳලා යන්න. කියන්නේ. පින්නති ඔබ ගැන හිතන්න. ඔබත් හිතනව නැද්ද ජීවිතේ? සමහරට මේ අම්මා තාත්තා හිතන්නට උවමනයි එක පැත්තකට හිත නැති පුතා වාසනාවන්තයි අපි පව්කාරයි කියලා. එහෙම හිතුණාද නැද්ද? දුවට හිතුණාද නැද්ද? දෝනිට හිතුණාද නැද්ද? අපේ මහත්තයාට හිතුණාද නැද්ද? මරණය ඔබට සුවයකි අපට කඳුලකි කියලා මම දැකලා තියෙනවා, බැනර් දාලා තියෙනවා. පැහැදිලිද? එතකොට ඒ දරුවා වගේ දරුවෙක් Tamange කුසේ දරන්න, බෝසත් පුතෙක් Tamange කුසේ දරන්න, බෝසත් දුවෙක් Tamange කුසේ දරන්න, Tamanට වඩා අතිජාත ගුණ තිබිච්ච දරුවෙක් Tamange දරුවා බවට පත් කරගන්න, ඒ දරුවා බිහි කරන්න දායක වෙන්න වාසනාව ලැබුව අම්මා තාත්තා පව්කාරද පින්කාරද? එතකොට එහෙමනම් මහා මායා දේවිය වාසනාවන්තද අවාසනාවන්තද? අර තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියන දිව්‍ය රාජයා නමින් ඉඳලා තාත්තා දිහත් නෙමෙයි බැලුවේ ඉස්සල්ලා. කා දිහාද? යසෝදරාව විවාහ වෙලා දරුවෙක් ලැබූ දා ස්වාමි පුතුණුවන් මුළු ලෝකේටම සෙත පිණිස පිට වුණා. යසෝදරාව වාසනාවන්තද අවාසනාවන්තද? කොච්චර වාසනාවන්තද කියනවා නම් කිමුල් වතටමගේ බුදුහාමුදුරුව වැඩම කළ වෙලාවේ එතුමිය කල්පනා කරනවා මම නෑ බුදුහාමුදුරුව වැඩ ඉන්න මාලිගා පැත්තට යන්නේ. මම මගේ කුටියේම නැවතිලා ඉන්නවා. මට දැන් හොඳ වෙලාව පරීක්ෂා කරන්න. කාවද? තමන්ව. පින්නත් ඔබට මතකනේ අර යසෝදරා විලාපය කියලා එකක් තිබුණා ඒ කාලේ අහන්න පුරාණ කාලේ. ඒකේ මට මතකයි සිංහල ගීතෙකුත් තියෙනවා. මම තාම නැතේ සඳලු තලෙන් පහළට බැස්සේ. ඉස්සෙල්ලා ප්‍රශ්න ඇහුවා. මහ රෑකමකෝ යන්න ගියේ මා හැරදාලා. දැන් ඕනනම් අපේ දූටත් විවාහ දිවියට ආසන්නව ලෑස්තිලා හිටපු නිසා මහත්යගෙන් අහන්න පුළුවන්. ඇයි මහේෂ් ඔයා මටත් නොකියා? දැන් තේරෙනවා ඔබට නොකියා ගියේ ඔබ ගෙන එන ලද්දා වූ ධර්ම වේගය අනුව ඔබ මේ භවයේ සිටම නිවන් දකින්න ඕන කරන දුවේ. ඒ පුතා මේ භවයට ආවේ එයාගේ නිවන් දකින්න ඉම තියෙන්නේ මේ භවයේ නෙමෙයි. පැහැදිලිද? එහෙමනම් ජීවිතේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ කර්මය අනුව කියලා මිනිස්සු කියනකොට හරිද වැරදිද? දැන් අපි සමහර ඇත්තෝ දිහා බලලා අවුරුදු ගණන් දුක් විඳලා හිතන්නද අනේ අපේ හාමුදුරනේ මටත් කියනවා අනේ හන්නේ අම්මා මැරෙන්නේ කියනවා නෙමෙයි. නමුත් අම්මා මෙහෙම දුක් විඳිනවා බලාගෙන අපිට ඉන්න බෑ. අම්මා දුක් විඳිනවා අපිත් අම්මට වඩා දුකයි අපිට. අපි වෙන මොනවා කරන්නද ස්වාමීනි? කරන්න තියෙන හැම උවටනම කළානේ. ඒ නිසා දැන් පින්වත් ඔබ පිළිගන්නවද අපේ ජීවිතවලට එළඹෙන බොහෝ සිද්ධි ඔබට දැන් මිය ඇදෙන්න සිද්ධ වුණොත් අද පින්නති ඔබ හිතන්න ඕන මොකද්ද? මම මේ පින් ටික කරගන්න ආවා. නමුත් ඒක දීර්ඝ කරගන්න මට එවක අදිෂ්ඨානයක් තිබුණේ නැහැ. මගේ ආයුෂ තියෙන ප්‍රමාණයෙන් මං මෙහින් පිටත් වෙලා ගියා. කාරණා පහක් තියෙනවානේ පින්වත්නි අපිට ඕනෑම සිද්ධියක් සිද්ධ වෙන්න ඍතු නියාම, බීජ නියාම, කම්ම නියාම, ධම්ම නියාම, චිත්ත. අනේ මිනිස්සුන්ට මතක තියෙන්නේ එකම එකයිනේ හැම එකටම. කෝකටත් අයිලේ වගේ. මොකද්ද? ඕන එකක් වෙච්ච ගමන් මොකද්ද කියන්නේ? අනේ මගේ කරුමේ. දැන් එහෙමනම් මරණයටත් ඔය හතර බලපන්. ඍතු නියාම නිසා මිනිස්සු මැරුණාද නැද්ද? සුනාමි ව්‍යසනය කිව්වේ මොකද්ද එතකොට? ඍතු නියාමයේනේ. සුනාමියට ව්‍යසනයටපත් උනේ මරණයටපත් උනේ සේරම පව් කරපු අයද? මේ රටේ චිර ප්‍රසිද්ධියටපත් වෙච්ච මහා තෙරණුවන් වහන්සේලාත් බිලි වුණාද නැද්ද? මේ රටේ බොහොම ගුණ සම්පන්නකම් කරපු දාන පාරමී ගුණ අනන්ත පුරාපු අයත් බිලි වුණාද නැද්ද? කවුරු හරි කියනවා නම් ඔය කිව්වට මේ සැරේ පින් කළාට පෙර ආත්මවල කර්ම තියන අය තමයි ඔය එකට එකතු වෙලා මැරුණේ කියලා කියනකොට කොච්චර වැරදිද? දැන් තේරෙනවද? පින්වත් ඔබ වුණත් ධර්මය අවබෝධ වෙන්නට පෙර එහෙම හිතපු අවස්ථා තියෙනවද නැද්ද? ඔබ අහනුන්ගෙන් අහපු අවස්ථා තියෙනවද නැද්ද? පින්නතුණී කෙනෙකුගේ අභාවයෙන් අනේ අකුසල කර්ම කරපු අයයි මෙහෙම මැරෙන්නේ කියලා කියන්න එයාට පෞසිද්ධ වෙනවද නැද්ද? ඉන්න අපිත් ඇවෙනවා
මිය ගිය එක්කෙනාට දෙන පිනකුත් නැහැ බැලුවම. ඒ නිසා හොඳින් මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලා හිත හදාගෙන පින් දෙන්න ඕනේ. මොකක් හදාගන්නද? පින් දෙන්න හිත හදාගන්න ඕනේ, නිවන් දකින්න ගති හදාගන්න ඕනේ. අපට යමකින් දුක හිතෙන්නේ ඇයි? දුක හිතෙන්න හේතුකාරක හිත ඇතුලේ තව තියෙන නිසා. රහත් වෙනවා කියන්නේ මොකද්ද? දුක විඳින හේතුකාරකය හිතින් දුරස් වෙනවා. ඒකට කියනවා අරහං කියලා. මොකද්ද? අරහතන් වහන්සේ කියලා අපි කියන්නේ. රහතන් වහන්සේ කිව්වත් කමන්නේ. හිත ඇතුලේ කිසිම හේතුවක් සැඟවි නැත. සැඟවි නැති නිසා දුක හිතෙනවා. ඒ උනාට දුක විඳවන්නේ නැහැ. දුකක් විඳවන්නේ මොනවද තියෙන නිසාද? ගති තියෙන නිසා. ගති කියන්නේ වෙන මොකුත් නෙමෙයි. ගැඹුරට හිතන්න එපා. මූලය. කුසල මූල, අකුසල මූල. කියන්නකෝ. පාප මූල, පුණ්‍ය මොනවද කුසල මූල? අලෝභ, අද්වේෂ. ඉතින් ඔය ගති තුන හිතින් අරන් දාමු. මොනවද අකුසල මූල? ලෝභ, ද්වේෂ, මෝහ. මම කැමති ඔය ලෝභ ද්වේෂ දෙකම හැදිලා තියෙන තව හේතුවක් තියෙනවා. මොකද්ද? මේ තුනෙත් එකට හේතුඵල සම්බන්ධතාවයක් තියෙනවා. මොකද්ද හේතුව? මෝහය නිසා ලෝභය උපදී. මොකද්ද? තව සැරයක්. මෝහය නිසායි ලෝභය උපදින්නේ, ලෝභය නිසායි ද්වේෂය උපදින්නේ. දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියන මේ තුන බැලුවොත් පේලියට මෙහෙම ලියාගෙන මැද ඉන්නේ කවුද? ද්වේෂය කියන්නේ. ද්වේෂය. ද්වේෂය හටගන්නේ මොකක් නිසාද? එක පැත්තක මෝහය ඉන්නවා, අනිත් පැත්තෙන් ලෝභය. මම ඔබට දේශනා කරන්න මාතෘකා කරපු ගාථා රත්නයත් හරි ලස්සන කතාවක්. දවසක් දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටිය සුමංගල කියලා සිටුවරේ. මේ සුමංගල සිටුතුමා 60ක්ම විතර ප්‍රමාණයක් රන් ගඩොලින් භූමියක් මිලදී අරගෙන අතුරලා ලස්සන බුදු කුටියක් හැදුවා. උදේට හවසට බුදු කුටියට බුද්ධෝපස්ථානයේට මේ සුමංගල සිටුතුමා යනවා. දවසක් යනකොට මිනිස්සෙක් වාඩි වෙලා කලල් රෙද්දක් නැත්නම් කහ පාට රෙද්දක් නැත්නම් මේ මම් පෙරවඩින වගේ දුඹුරු පාට රෙද්දක් ඉසේ ඉඳලා වහගෙන මඩ ගෑවිච්ච පතුල් එළියෙන් තියාගෙන පිලක් අයිනේ නිදි. දැන් මේ සිටුතුමා කියනවා පේනවද? රෑ තිස්සේ හොරකමේ ගිහින් දවල් ඇවිල්ලා නිදාගෙන ඉන්න හැටි. අර මනුස්සයාට මේක ඇහුණා. ඇහැරලා බැලුවා. ඔව් ඒක එහෙම වෙච්චාවේ. කමක් නැහැ. මම ඔහෙට උගන්වන පාඩම කොහොම උගන්වනවද කියලා ඔහේ තාම දන්නේ වෛරයක් ඇති කරගත්තා. අර කියපු වචනේ. දැන් නිරන්තරයෙන්ම මේ සිටුතුමා පසුපස හඹා යනවා. සිටුතුමාගේ කුඹුරට 7 සැරයක් ගිනි තිබ්බා. 7 වතාවක් ගිනි තිබ්බා. ඒත් සිටුතුමා නැවත ගොවිතැන්පත් කරනවා. ඊළඟට කරපු වැඩේ එතුමා ගොවිතැන්පත් කරන එකට උදව්වට ගන්න ගව ගාලක් තැන්නවා. ගාලට පැනලා 7 සැරයක් ගවයන්ගේ කකුල් කැපුවා. 7 වතාවක්. ඊළඟට බැලුවා ගෙට ගිනි තිබ්බ 7 වතාවක්. නමුත් කොයි වෙලාවකවත් පලි ගන්න හිතුවේ ක්‍රෝධයක් ඇති කරගත්තේ නැහැ. මේ ක්‍රෝධයේ ආදීනව ගැන කියන්නත් එක්ක කර්මයේ ස්වභාවය ගැන කියන්නත් එක්ක මේ මාතෘකාව ලැබුවේම. දැන් අන්තිමට මිත්‍ර වුණා යම්කිසි පණිවිඩයක් ලබා ගන්න බලාපොරොත්තු වෙන සිටුතුමාගේ ළඟම ඉන්න කෙනෙක් එක්ක. දැන් මම හිතන්නේ පහුගිය දවස්වල ප්‍රසිද්ධ කාරණයක් තිබුණා අර දොස්තර මහත්තයෙක් මරන්න පාවිච්චි කරපු හොඳම ක්‍රමය තමයි ඒ ළඟම හිටපු එක්කෙනා මිත්‍ර කරගැනීම. පැහැදිලිද? සමහර විට ගෙදර මිනිස්සුන්ට විපත්තියක් කරන්න නම් ගෙදර සේවකයා යාළු කරගන්න එක හුඟක් පහසුයි. එහෙම වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවද නැද්ද? ගෙදර බඩු මුට්ටු ටික එළියට ගන්න ඕන නම් පන්න ගන්න ඕන නම් නේද? කර්මාන්ත ශාලාවක බඩු එළියට පන්නන්න ඕන නම් ලොක් අල්ලගෙන බෑනේ. කවුද අල්ල ගන්න ඕන? පොඩ්ඩ අල්ල ගන්න ඕන. දොර කොඩම රකගෙන ඉන්න හදේ අල්ල ගත්තොත් වැඩියෙන් ලේසි.
ලොකු මිනිස්සු එක්ක සම්බන්ධ වෙනට වඩා ලොකු මිනිස්සුන්ට එකපාරට විපතක් කරන්න බැරි හින්දා පොඩි මිනිස්සයාගෙන් තමයි පටන් ගන්න. අපේ මිනිස්සු වෙන නිසා මීට වඩා හුඟක් ප්‍රවේශම් විය යුතුයි මිනිස්සු තේරුම් ගැනීමේදී හා ආශ්‍රය කිරීමේදී බොහොම සැලකිලිමත් වෙන්න ඕන. මිනිස්සු එන යනකොට සේවකයෙක් ගෙදරට ගත්ත ගමන් අලුතෙන් ගෙදරට කෙනෙක් ආව ගමන් ලේලෙනියක් හරි බෑනනුවක් හරි වැඩියෙන්ම පවුල් අවුල් කරන්න කේලම් කියන්නේ කවුද? වටේ ඉන්න මිනිස්සු. ගෙදරාගෙන් කෙලින් ගන්න බැරි පළිය පිටින් එන එක්කෙනාගේ. ඒ නිසා තමයි විශාකාට කිව්වේ ගේ ගිනි පිටතට දෙන්නත් එපා පිටගිනි ගෙට ගන්නත් එපා කියලා. දැන් මේ සිටුතුමාගේ සේවකයා මිත්‍ර කරගෙන අහනවා මේ සිටුතුමා වැඩියෙන්ම ආස මොනවටද? මොකක්ද අහන්නේ? දැන් මෙයා ටිකක් දන්නවා ස්ථිර කරගන්නයි ඇහුවේ. මොකටද කියලා හම්කවා බුදුහාමුදුරුවන්ටයි වැඩියෙන්ම ආදරේ. කාටද වැඩියෙන්ම ආදරේ? බුද්ධෝපස්ථානයටයි වැඩියෙන් කැමති. එහෙමද? එහෙනම් පලි ගන්න ඕන නම් කෙනෙකුට හොඳම දේ මොකද්ද? වඩාත්ම කැමති දේ විනාශ කෙරිල්ල. ඇත්තද බොරුද? එහෙම වෙනවද නැද්ද? එහෙමනම් ජීවිතේ ඔබ නිවන් දකින්න හිතලා නම් මේ භවයට ආවේ ඔබට හිතෙන්න පුළුවනි මට තියෙන වටිනාම දේ නැති වෙලා ගියා. පැහැදිලිද? මම බලාපොරොත්තු වුණු ශ්‍රේෂ්ඨම ප්‍රාර්ථනාව මට අහිමි වුණේ මට මේ ලෝකේ අනිත්‍ය තේරුම් කරලා දෙන්නයි. මොකක්ද තේරුම් ගන්නද? තවසරයක් මේකද ලෝකේ ඇත්ත මට මින් මතුවට මට කිසි දෙයක් ඕනකම නෑ කියන තැනට එනවා ඉස්සෙල්ලා හිත. නමුත් ඒ තරම් ප්‍රපාතයට යාම බුදුරජාන් වහන්සේ අනුමත කරන්නේ නැවතත් අපි අපේ ජීවිතය ආරම්භ කරන්න ඕනේ. ඒ තමයි මිය ගිය අයට තියෙන ඉහළම ගෞරවය. පැහැදිලිද? අම්මා තාත්තා නැවත මේ ධම්මාවතේ ඉදිරියට යමින් මගපල ඥානය ලබන දවස එනකොට පුතා කොතනක ඉඳ නමුත් ඔබට පෙර යම් තැනකට පැමිණිලා ආධ්‍යාත්මිකව ඔබට ආශිර්වාද කරනවා. ඇත්තද බොරුද? මේ පින්කම් කරන්නේ ඇයි? චිරංජීවන්තු නොඥාති තේ සංහේතු ලබහමසේ. අනේ මට පින් දුන්නු අය මට වඩා සුවපත් වේවායි ආශිර්වාද කරනවා. ඇවිදින් බලනවා ඔබ කොහොමද ජීවත් වෙන්නේ කියලා. එහෙම කාරණා සාධකත් එක්ක ඔප්පු කරන්න මේ මාළඟ තියෙනවා මියගිය ඥාතීන් වෙනුවෙන් අපි බණ කියන වෙලාවක ගත්ත පින්තූරයක් එක අන්තර්ජාලයට මුදහැර තිබෙනවා. එක තැනක තියෙනවා මියගිය කෙනා වෙනුවෙන් දේශනා කරන බණ අහන්න එයාගේම සියුම් ශරීරයෙන් ඇවිල්ලා ඉන්නවා. එහෙමනම් ඔබ සාමාන්‍යයෙන් පිළිගන්නවද ඔබ කරන පින්කම් අනුමෝදන් වෙන්න අපේ බොහෝ මියගිය ඥාතීන් ඔබ ළඟට එනවා කියලා? එහෙම එන අවස්ථා සාධක ඕනෑ තරම් ලෝකේ තියෙනවා. දැන් මේ මිනිස්සයා අන්තිමට කලේ අර විහාරයට ගිනි තිබ්බා. ඇයි? වැඩියෙන්ම ආදරය කරන වස්තුවට ඕනනේ හතුරුකම් කරන එක්කෙනාගෙන් විනාශයක් ඇති කරන්න එයා සතුට ඕන. ඔහොම ඉන්න ගමන් සිටුතුමා ආපහු ඇවිල්ලා බැලුවා ජීවිතේ තිබිච්ච එකම ප්‍රාර්ථනාවක් බිඳ වැටිලා. මේ හතුරුකම පුදුමයි නේද ක්‍රෝධය? කමක් නැහැ වෙන කෙනෙක් හිතන හැටියට නෙමෙයි. සිටුතුමා හිතනවා කොච්චර හොඳද මට ලොකු ලාභයක් වුණා. මගේ ධනය මම මෙතෙක්කල් මේ වෙහෙර විහාරාරාමේ හදන්න ගොඩ නැගුවා. දැන් ගොඩනගන්න දෙයක් නැතුවම ඉන්නකොට මට තව සැරයක් බුදුහාමුදුරන්ට කුටියක් හදන්න වාසනාවක් ලැබුණා. කොච්චර එකක්ද කියලා සීනා පහල කළා. පැහැදිලිද? දැන් මේ සීනා පහල කරලා නැවත කුටිය හදලා විවෘත කළා. විවෘත කරන දවසේ බුදුහාමුදුරෝ ආශිර්වාද කරනවා. එතකොට කොහොම ස්වාමිනී මට නෙමෙයි ආශිර්වාද කරන්න ඕනේ ඉස්සල්ලා. මේක හදන්න මට උපකාර කළ එක්කෙනාට. එතකොට අහනවා කිසි කෙනෙක්ගෙන් ඔබතුමා සම්මාදම් කළේ නැහනේ. පින් දෙන්න ඕන කාටද? ස්වාමීනි ආපහු බුදු කුටියක් හදලා පූජා කරන්න ලැබුණේ මට හතුරුකම් කරපු හාදෙක් හිටියා. එයාට ඉස්සෙල්ලම පින් දෙන්න. එයා ඒ වෙලාවෙත් ඉන්නේ ළඟ ඉඳගෙන. ඇයි? බැලුවා විහාරෙට විපතක් කරලත් මෙයාව වටන්න බැරි වුණා. දැන් ඉතින් කරන්න තියෙන එකම දේ තමයි මරා දාන එක. ආයුධත් අරගෙන සංගවගෙන හිටියා එදාම මරන්න. දැන් මෙයාට හිතනවා දෙයියනේ මට නේද පළවෙනියෙන් පින් දුන්නේ. පැහැදිලිද මං කියන එක දැන්? කාටද පින් දුන්නේ පළවෙනියෙන්ම? අර හතුරට. ඒ නිසා ඔබ මෛත්‍රී වඩනකොට වැඩියෙන්ම පටන් ගන්න ඕන කාට මෛත්‍රී වඩන්න? හතුරන්ට මෛත්‍රී වඩන්න. එතන තමයි ඔබගේ ජයග්‍රහණය තියෙන්නේ. අක්කෝදේන ජිනේ කෝධං අසාදුන් සාදුනාදි ජිනේ කදරියන් දානේන සච්චේ නාලිකවාදින. දැන් අර මිනිස්සයා නැගිටලා දෙනෝ දහසක් මැද්දේ සිටුතුමාගේ දෙපා වැඳලා සමාව ඉල්ලනවා.
සිටුතුමා අහනවා මම මොකටද ඔබට සමාව දෙන්නේ? ඔබ මට මොකද්ද කළේ? මම තමයි ඔබතුමාගේ සියල්ල විනාශ කළේ. ඒකට කමක් නැහැ. ඔබ ඒක කරගත්තා. ඒවා මට කළා නෙමෙයි. පින්නති ඔබ හැම වෙලාවෙම හිතන්න ඕන කරගත්තා මිස මට කළා නොවේ. ඔබට විපතක් කළොත් මොකද්ද හිතන්න ඕන? ඔබ කරගත්තා මිස මට කළා නෙවෙයි කියන තැනට අවිල්ලා වෛර හිත නවත්ත ගන්න ඕන. සමාව දුන්නා. හැබැයි සමාව දුන්නාට මොකද අවිචි මහ නරකයේම උපන්. ගිනිදළු වලින් පිච්චි හිටිය අප්‍රමාණ වාරයක් ගිනිදළු වලින් පිච්චිලා භව ගමනේ ඉඳලා එක භවයක ප්‍රේතයෙක් වුණා. අජගර ප්‍රේතයාගේ නම. දවසක් අර සරියුත් මුගලන් මහ රහතන් වහන්සේත් ලක්කන හාමුදුරුවෝ ගිජුකුළු පවුවෙන් වඩිනකොට මුගලන් හාමුදුරන්ට පේනවා ලොකු සර්පයෙකුගේ හිස වගේ හිසක් තියෙන ප්‍රේතයෙක්. විශාල ප්‍රේතයෙක්. දෙපැත්තෙන් ගිනිදළු ඇවිල්ලා මැදට එනවා. මැදින් ගිනිදළු දෙපැත්තට විහිදෙනවා. හැම වෙලාවෙම මහා ගිනිදළු වලින් පිච්චි පීඩා විඳින ප්‍රේතයෙක් මුගලන් හාමුදුරුවෝ hina පහල කළා. හැබැයි ලක්කන හාමුදුරුවෝ දැක්කේ නැහැ. ඔය සියුම් භූත බලවේග හැමෝටම පේන්නේ නැහැ. හිත සියුම් කරලා සමාධියට ගත්තම තමයි වැඩි දිනකට මියගිය ඥාතින්ගේ ස්වභාවය බලන්න පුළුවන් වෙන්නේ. ඒ ගැන විග්‍රහයක් කරන්නට වෙලාව නෙවෙයි මේ. අහනවා ලක්කන හාමුදුරුවෝ මොකද ඔබ වහන්සේ මේ සිනා පහල කළේ? hina කියන්නේ මද සිනා. හැබැයි කෙනෙකුට විපත්තියක් වුණාම නිකන් hina වෙන මිනිස්සු තෝරන තරම් අපිට විපත්තියක් වුණාම hina වෙච්ච මිනිස්සු වුණ තරම් නැද්ද? අපි කවුරු හරි දුවනකොට ඉස්කෝලේ යන කාලේ කවුරු හරි වැටුනොත් අපි හයියෙන් hina වෙනවා. ඒ කාලේ අපිට තිබුණේ එහෙම මානසිකත්වයක්. දැන් අනුන්ට විපතක් වුණාම අපොයි කියලා හිතනවා අපි නේද? ඔන්න කාරුණික පින්වත්නි දැන් මේ ලක්කන හාමුදුරුවෝ ඇහුවම මොකද hina වුනේ කියලා මේ වෙලාවේ කියන්න බෑ පින්නපාතේ වඩින වෙලාව මේ. ඕක බුදුහාමුදුරුවෝ ගාවදී අහන්නකෝ. ඔන්න හැන්දෑවේ බුදුහාමුදුරුවෝ ළඟදී අහනවා මොග්ගල්ලාන එනි ඔබ වහන්සේ මොකද දවාලේ සිනා වුනේ? එතකොට කියනවා බුදුහාමුදුරුවෝ විස්තර කරන ස්වාමීනි මම ප්‍රේතයෙක් දැක්ක හතර දිගන්තයෙන් ගිනි ඇවිලෙන. සිව් දිගින් ගිනි ඇවිලෙනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මමත් ඔය ප්‍රේතයා ගැන දැනගෙන හිටියේ. මමත් අනන්ත දැක්කා නමුත් මම කිව්වේ නැහැ. මොකද එහෙම කිව්වේ නැත්තේ හේතුවක් උපදිනකම් මම සමහර කරුණු කියන්නේ ඇයි සාක්ෂියක් නැතුව සමහර කරුණක් කියලා මම බණට කියන දේ කෙනෙක් වරදි විදිහට වටහා ගත්තොත් එයාට ඒකේ පාපේ විඳ ගන්න විදියක් දැන් මේ මා කියන කාරණා වුණත් සැක හිතන මිනිස්සු නැද්ද කියන්නේ? ඕක කොහොම වෙන්න පුළුවන්ද කියලා බණ අහා ඉඳ ගමන් තර්ක කර හිතින් හිතන ඒක තරම් පාපයක් ධර්මයේ විකෘති කරනවට වඩා නැහැ. ඒ නිසා ගුණවන්ත පින්නතුනි පින්නති ඔබට දැන් තේරෙනව නේද? අතපාපානි කම්මානි නරං බහලෝ බුඤ්ජති. නොසලකිල්ල නිසා නොදැනුවත්කම නිසා කරගන්න පාප ධර්ම වලින් තමාම ගිනිගෙන දැවෙනවා. එහෙනම් ඔබේ ජීවිතයට යම් අභියෝගයක් පැමුණුනොත් ඒ අභියෝගය ළඟ නැවත නැගී සිටින්නට ලොකු පාඩමක් මේකෙන් ගන්න පුළුවන්ද? මේ අධ්‍යාත්මික ධර්මයේ මුල් කරගෙන පින්වත් ඔබට ඕනෑම වැරදි කරුවෙකුට ළඟට ගිහින් නැති වුණත් ඈත ඉඳලා හරි සමාව දෙන්න පුළුවන්. මොකද්ද? තව සැරයක් ලොකු වැරද්දක් තියා පොඩි වැරද්දටවත් සමාව දෙන්න තරම් නැවෙන්නේ නැති හිත් තියෙන මිනිස්සු අපේ රටේ ඉන්නවද නැද්ද? පැහැදිලිද? වරදක් නැතත් වරදක් ඇත කියලා හිතාගෙන Tamanට ඇති වෙන පාඩුව Tamanට කළ පාඩුව Tamanට නින්දාවක් කළායි කියන එක මතු නින්දා කරાવી කියන තැන ඉඳගෙන වෛර කරන ක්‍රෝධ කරන අය නැද්ද? අනුන්ගේ ක්‍රෝධයට සමාව දෙනවා තියා Taman ක්‍රෝධයෙන් පුපුරු ගහන මිනිස්සු නිබඳව ඉන්නවද නැද්ද? ඒ මිනිස්සු මෙලොවම හිතිමුත් දැවි ඉන්නවද නැද්ද? Tamanට වඩා කෙනෙක් අභිවෘද්ධියට දියුණුවට සොම්නසටපත් වෙලා ඉන්නවා නම් ඒක බලලයි සැනසෙන්න බැරි මිනිස්සුත් ලෝකේ ඉන්නවද නැද්ද? ඒ නිසා පින්වත් ඔබ කිසිදු ජීවිත සිද්ධියක් ළඟ මිම්මතු කඳුලක් හෙලන්නේ නැහැ කියන අදිෂ්ඨානයෙන් සාදු කියන්නේ. ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සම්බුද්ධ ශාසනං චිරං රක්칸තු සද්ධම්ම දේශනං චිරං රක්칸තු සම්බුද්ධ ශාවකං තී. ඔබ හැමත සම්මා සම්බුදු සරණයි.